නිවන් මඟ විමසුම සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. අපේ මනස ඒ ධර්මය ඒ මානසිකාරය තුලින් නැగిලා යන විදිහට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ කියන කාරණාව මම නිබඳව නිරතුරුව සාකච්ඡා කරනවා. හැමදාම මතක් කරනවා මනස සකස් කරන්න කියලා. මම හිතන්නේ ඊයේ දවසේ අපි බොහෝ වශයෙන් දීර්ඝ කාලයක් සාකච්ඡා කරපු මේ නිවන් මඟ විමසුම ධර්ම දේශනාවේ මූලිකවම ආරම්භ කරපු පදනම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය විසඳුමක් විදිහට තමන්ගේ මනසින් නැగిලා එන ආකාරයට මනස සකස් කරගන්න කියලා. හැම දුකකටම හේතුව තණ්හාවත්, ඒක නැති කිරීමක් තිබේය. ඒ නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් විසඳුම් වෙන විදිහට හදාගන්න කියලා මම හිතන්නේ ඊයේ දවසේ නැවත පරණ මතකයක් නැවත ආවර්ජනය කරගත්තා කියලා මම හිතනවා. ඒත් එක්ක දවස පුරාවට කල්පනා කරන්නට ඇති මේ කිව්ව කාරණාව මගෙන් ගිලිහුණාද නැත්නම් මම තාමත් ඒක තුල ඉන්නවද? කාලෙන් කාලෙට පිරික්සලා බලන්න ඕනේ මම කොච්චර එවැනි මානසිකාරයක ඉන්නවද කියලා. පිස්සු හැදිලා වගේ නැත්තම් ජීවත් වෙන්නේ. ඔය සැබෑ తත්වය Tamanට මතක් වෙනකොට බොහෝ කාලයකට පස්සේ එතකොට මතක් වෙනවා මම මේ කාලයක් නාස්ති කරලා තියෙනවා අපරාධේ. බොහෝ කාලයක් මගේ අතින් නාස්ති වෙලා යටිකුරු වෙලා තිබ්බ දේ උඩුකුරුණා වගේ වුණා. එක දවසක් ආයේ යටිකුරු වෙලාම තිබිලා. වැහිලා තිබ්බ දේ ඇරුණා වගේ එක දවසක් වුණා සිහිය ඉපදුනා මට. ආය අකුසලයේ විසින් මොකද කරන්නේ? ඒක ආය වහලා දැම්මා. ඒකින්ද Tamanට ඊටාම පැහැදිලිව තමන්ගේ ක්‍රියාකාරීත්වයන් ඊටාම පැහැදිලිව අනිත් පැත්ත හැරෙන ආකාරය කොච්චරක්ද කියලා අපි ඉතා හොඳින් තේරුම් ගත යුතුව තියෙනවා. කොච්චරනම් මේවා අනිත් පැත්ත හැරලා යනවද? කොච්චරනම් මේවා විනාශයට පත් වෙනවද? අපි බලාපොරොත්තු වෙන තත්ත්වයන් අපේ තුලින් ක්‍රියාත්මක වෙන්නේ නැතුව විනාශයට පත් වෙලා යන ආකාරය අපි අත්දකින්න ඕනේ. ඉතින් එහෙම වුණාට පස්සේ අපිට අපේ ජීවිතය පැහැදිලිවම අපිට අපේ ජීවිතය අදාළ ඉලක්කයට ගන්න බැරි වෙනවා. මේ වගේ මරණය දක්වාම ගෙවන ජීවිතයේ අපි මරණය දක්වාම අදාළ නිවැරදි සිතුවිලි ඉපදෙන විදිහට හදාගන්න බැරි වුණොත් දැන් අවුරුදු කීයක්ද කියලා කල්පනා කරන්න. මම එකම දේ හොය එකම දේ එකම දේ විඳ එකම රණ්ඩුව අල්ලමින් දැන් මේ ජීවිත සටනේ තමන්ගේ හිත සතුටෙන් තියා ගැනීමේ අසාර්ථක උත්සාහයක දුක හිතෙන්න ඕන අපිට. මෙහෙම කියද්දී මං කොච්චර කල් දැන් දුක් විඳිනවද? හිත සතුටින් තියා ගැනීමේ අසාර්ථක උත්සාහයක මේ ලෝකයේත් එක්ක පොරාල්ලන්නේ. මේ ලෝකයේත් එක්ක ඇත්ති තරම් පොරාල්ලන්න පින්නත් නේ. තණ්හාවෙන් හිත නිදහස් කරගන්න බැරි වෙච්ච හින්දා. බැරි දෙයක් කරන්න මහ පුදුම විදිහට වෙහෙසෙනවා. කවදාක්වත් කරලා ඉවර කරගන්න බැරි දෙයක් සඳහා පුදුම විදිහට උත්සාහයක් ගන්නවා. ළඟ තියෙන දේවල් එක්ක පුදුම විදිහට හැප්පෙනවා. දරුවෝ එක්ක, දෙමව්පියෝ එක්ක, ආදරය කරන අයත් එක්ක
පුදුමාකාර සටන් අවුලුව ගන්නවා. ඒ හැම සටනකම අපේ තියෙන එක්කම බලාපොරොත්තුව හිත සතුටින් තබාගණ්ඩ මේ ළඟ තියෙන වස්තු මට ඕන හැටියට තියාගණ්ඩ. නිකමටවත් අපිට මතක් වෙන්නේ නැහැ. මයික කිව්වේ සැරින් සැරේ මතක් වෙන්න ඇති. නමුත් ආය යටපත් වෙලා ගිහලා පිස්සු හැදුනා වගේ ජීවත් වෙනවා. නිකමටවත් අපිට මතක් වෙන්නේ නැහැ. මේක කවදාකවත් කරගන්න බැරි බව. කොච්චරවත් කරගත්තත් ඇතිවීමක් නැති බව. මේකට මොකක් හරි විසඳුමක් ස්ථීර විසඳුමක් ඕන බව. ලෝකයේ නුවණ තියෙන මිනිස්සු පහළ වෙනවා. ඒ මිනිස්සුන්ට මේ බව සැරින් සැරේ තේරෙනවා. මං අහනවා මේ ඇත්තන්ගෙන් සතර පෙර නිමිති මහා බෝධිසත්වයන් වහන්සේ දැක්කහම සසර කලකිරෙනවා. එතකොට අපි කියනවා සතර පෙර නිමිති දැක්කහම සසර කලකිරෙනවා කියලා. මම මේ පින්නන්ත අයගෙන් අහනවා සතර පෙර නිමිති දැක නැද්ද? තාම දැක්කේ නැද්ද? ලෙඩෙක් දැක්කේ නැද්ද? මහල්ලෙක් දැක්කේ නැද්ද? මලමිනියක් දැක්කේ නැද්ද? පැවිදිරුවක් දැක්කේ නැද්ද ලෝකේ ගවේෂණය කරන? කෝ කලකිරෙනවද? ඒකයි කියන්නේ යටිකුරු වෙච්ච දේ යටිකුරු වෙලාම තියෙනවා කියලා. වැහිච්ච දේ වැහිලම තියෙනවා කියලා. තමන්ගේ ඇතුලෙන් කොච්චර දුක් විඳත් ඒ විඳින දුක් වලට නිවැරදි හේතුව තමන්ගේ මනස තමන්ට දෙන්නේ නැති හින්දා ධර්මයෙන් පෝෂණය වෙලා නැත්තම් ධර්මය තුලින් අවශ්‍ය කරන මානසිකාරයන් උපදවා ගන්නට නොහැකියාවක් තියෙන හින්දා නැත්තම් අපි කාමච්ඡන්දය ගැන එහෙම කතා කරද්දී කාම මුජ්ජා, කාම ස්නේහෝ, කාම පරිලාහෝ මේ විදිහට කතා කරානේ. අන්න ඒ මුලාවටපත් වෙලා ඒකෙන් සිහි විකල් වෙලා ඉන්න හින්දා ජීවිතේ දුක් නිවා ගන්න වැඩපිළිවෙලක් දේශනා කරපු මහා උත්තමෙක් ඒ දේශනා කරපු උත්තම ධර්මයක් ඒ අනුව කටයුතු කරන මහා සංඝරත්නයක් වැඩ ඉන්න කාලෙකයි මට මේ ජීවිතේ ලැබිලා තියෙන කෙනෙක්වත් මතක් වෙන්නේ දන් දෙනවා වුණ තරම් සිලුත් රකින්නවා භාවනාත් කරනවා එක එක දේවල් කරනවා තමන්ගේ මනස සකස් කරගන්න වැඩපිළිවෙලට යන්නේ නැහැ. ඒක කොච්චර සකස් වෙලාද කියලා බලන්නේ නැහැ. අඬන එක නවත්තන්නේ නැහැ. වැළපෙන එක නවත්තන්නේ නැහැ. බැනගන්න එක නවත්තන්නේ නැහැ. මේ කිසි දෙයක් නවත්තන ක්‍රමවේදයක් ගැන ගවේෂණය කරන්නේ නැහැ. ඒකින්ද ලැජ්ජාව උපදවාගත හැකි ක්‍රමය තමයි මම දන්න දවසේ ඉඳලා මගේ හිත තත්‍රාභිනන්දිනී තන ඇලෙමින් ඒ කාලෙට ඒ එක දේවල් වල ඇලෙමින් කොච්චර දුර ගියාද එතකොට අන්න ඒ ගිය දුර තාමත් එදා අතීතයේදී හොයපු දේවල් දැන් හොයන්නේ නැහැ. ඒවා තිබ්බද නැද්ද උන්නද මලාද කියලාවත් බලන්නේ නැහැ. ඊට මැද කාලේදී හොයපු ඒවා දැන් හොයන්නේ නැහැ. ඒවා තිබ්බද නැද්ද උන්නද මලාද කියලාවත් බලන්නේ නැහැ. ඒ ගැන අදහසකුත් නැහැ. වර්තමානයේ Tamanට දුක් උපදින Tamanගේ තුලින් ඒ තැන ඇලෙන ස්වභාවය තණ්හාවේ ස්වභාවය ඒ කාලෙට ලැබෙන ජීවි අජීවි වස්තුන් කෙරෙහි ඒ කාලෙට ආසන්නයේ වටේ හම්බෙන ජීවි අජීවි වස්තු වලින් තමන්ගේ හිතේ තියෙන තණ්හාව තෘප්තිමත් කරගන්න ටිකක් හරි සන්තෝෂයක් ලබා ගන්න ඒ කාලෙට ලැබෙන දේ තුල ඇලිලා ඒකින්ද අප්‍රමාණ දුකක් විඳිනවා. මේවා ලයිස්තු මාරු වෙනවා තමන්ගේ. ඒ ලයිස්තු මාරු කර බොහෝ දුර යනවා. මොන ලයිස්තුද තණ්හා ලයිස්තුව මාරු වෙන්නේ? දුක් ඇති වෙන ඇඬෙන ලයිස්තුව කියලා මම ඔකට කියන්නේ. ඇඬෙන ලයිස්තුව මාරු කර ඒවා හින්දා සැරෙන් සැරේ අඬ යනවා මේ සසර ගමන. මේ ජීවිතය තුලත් එහෙමයි. අපිට යම් විදිහකින් දැනුණොත් මේ පුංචි සිද්ධියම සිද්ධ කරමින් තිරිසන් සතෙක් වෙලත් මොකද කරන්නේ? එළදෙනක් නිබඳව බලන්නේ තමන්ගේ පැටිය දිහා. ඒක ස්වභාව ධර්මය තමයි. ස්වභාව ධර්මයේ ඉක්මවා යන සිත් පහල කරගන්න පුළුවන්. ඒකට කියනවා ලෝකෝත්තර සිත් කියලා. ලෝකයේ ඉක්මවා යන ලෝකයේ සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයේ ඉක්මවා යන සිත් පහල කරගත් ඇත්තන්ට මේ සංසිද්ධිය හොඳින් දැනෙනවා. එවැනි සිත් පහල කරගන්න මේ අතෘප්තිකර ජීවිතයේ තියෙන අතෘප්තිකර බව දැනෙන නුවණැති මිනිස්සු ඉන්නවා. ඒ අය විසඳුමක් හොයනවා. උපතිස්ස කෝලිත පරිබ්‍රාජකයෝ ඕනෑ තරම් සම්පත්තියෙද්දී
ඒ ගම්වල නායකයෝ විදිහට හිටියේ අය ඒ ඔක්කොම අතහැරලා දාලා ගිරග්ග සමාජ්‍ය කියන සැනකෙළිය බලලා ඇතිවෙච්ච කලකිරීම මේවායින් තෘප්තිමත් වෙන්නේ නැත මේ හිත තෘප්තිමත් කරන්නට පුළුවන්කමක් නැත කියලා ඇතිවෙච්ච කලකිරීම විසඳුමක් හොයාගන්න ඕනේ මේ මනස සුවපත් කරගන්න විසඳුමක් හොයාගන්න ඕනේ කියලා දෙන්න දෙපැත්තට හැරිලා යනවා ඉස්සෙල්ලාම විසඳුමක් හොයාගත්ත කෙනෙක් අනිත් අයට ඒක දැනුම් දෙන්න ඕනේ කියලා ඒ යනකොටයි කලබල නැති ඉරියව් තියෙන ලෝකයේ කිසි දෙයක් හොයන්න උවමනාවක් නැති සිතේ සාන්තභාවය කයෙන් ප්‍රදර්ශනය වෙන නිවිච්ච හිතක තියෙන සුවපත්භාවය සාන්තභාවය ඇවිදින ඉරියව්වෙන් පවා කලබල නැති හොයන්න නැති යමක් හොයන කෙනෙකුයි හොයන්ට උවමනාවක් නැති කෙනෙකුයි දැක්කම හොඳට අඳුරගන්න පුළුවන් ඉරියව්වලින් කලබලයෙන් හොයන අය සාමාන්‍ය මනුස්සයා කලබලයෙන් රූප හොයනවා සද්ද හොයනවා ගන්ධ හොයනවා රස හොයනවා ස්පර්ශ හොයනවා තමන්ගේ හිතේ තියෙන කලබලෙත් හිතේ තියෙන දුක් නැති කරගන්න හැබැයි ඒ කලබල කිසිවක් නැති සාන්ත ඉරියව්වෙන් වැඩම කරන අස්සජි මහරහතන් වහන්සේ දැක්කහම මේ මහා උත්තමයන්ට උත්තම පාරමිතාවන් පුරපු ඒ උපතිස්ස පරිබ්‍රාජක කියලා උපතිස්ස පරිබ්‍රාජකයට ඒ සත්පුරුෂයාව හඳුනගන්න පුළුවන්කම ලැබෙනවා කායික ඉරියව් වලින්ම. ඉතින් ළඟට ගිහිල්ලා අහන්නේ ඔබ කවුද? ඔබේ ශාස්ත්‍රවරයා කවුද? ශාස්ත්‍රවරයා කිනම් වාදියෙක්ද කියලා. එතකොටයි උපතිස්ස පරිබ්‍රාජකයාට ලැබෙන පිළිතුර ඒ සාන්ත භාවයට පත්වෙච්ච ලෝකයේ කළ යුතු යමක් තියෙනවා නම් හිත නිවා ගැනීම සඳහා ඒ සියල්ල කරලා ඉවර කරගෙන නැවත බැලීමේ ඇසීමේ විඳීමේ කිසිදු ආසාවක් නූපදින තත්ත්වයකට සිත පත් කරගෙන ලෝකයේ ලැබිය හැකි ඉහළම සැනසීම ලබාගත් අස්සජි මහරහතන් වහන්සේ මේ උපතිස්ස පරිබ්‍රාජකයට සඳහන් කරන ඒ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ වහ තේසංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. ඉතින් මෙන්න මේ පළවෙනි වචන දෙක ඇහෙනකොට මේ ලෝකයේ හේතුඵල ධමයක් කියලා. හේතු නිසා සකස් වෙන දෙයක් කියලා විසඳුමක් නැතුවට හිටිය උපතිස්ස පරිබ්‍රාජකයාට මේ හේතුඵල ධම වැටහෙනවා. ඒ තරමටම නුවණ මුහුකුරා ගිහිලා තිබුණේ සංසාරගත පාරමිතා ශක්තියෙන්. නුවණ තියෙන මිනිස්සු බුදු වදන ඇහෙන තුරු පාරමිතාවන් සම්පූර්ණ කරගෙන විසඳුමට ආසන්නව වාසය කරනවා. ලෝතුරා බුදු පියාණන් වහන්සේ නමක් පහළ වෙලා බුදු වදනක් ඇහෙනකොට ඒ ආසන්නව හිටපු මිනිස්සු එක බුද්ධ වචනයෙන් ලෝකය අවබෝධ කරගන්නවා. ඉතින් ඒ වැනි උත්තම බුද්ධ වචනයක් ඇහිච්ච මේ උපතිස්ස පරිබ්‍රාජකයා ඒ මොහොතේම සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ තමයි අපේ සරියුත් මහරහතන් වහන්සේ පසු කාලීනව. ඉතින් මේ වගේ මහා උත්තම ශාසනයක් මේක. මේ ශාසනයෙන් මහා පුදුමාකාර නිවීමක් මෙක්කුරිරු කුහක ඡණ්ඩ ගෝර රෞද්‍ර කටුක මනුස්ස సంతාන සමග ඇනි හැපි පෙරලි වැටි ජීවත් වෙන කෑමොර දෙන විශාල ව්‍යසනකාරී තත්ත්වයන් වලට පත් වෙලා විලාප තියෙන යටිගිරිය රිදෙනකන් බැරෑඩි වෙනකන් මේ ලෝකය ගිනියන් වෙලා වගේ දැනිලා ගිනි හුලං එනවා වගේ දැනිලා මේ සිසිල් වාතය වෙනුවට තණ්හා පෝෂණය කරගන්න කිසිම විදිහක් නැතුව අසරණ වෙලා යටිගිරිය තුවාල වෙනකන් යටිගිරියෙන් කෑ ගහන අය මේ මොහොත වෙනකොටත් මේ ලෝකේ කොයිතරම්නම් ඉන්නවද විසඳුමක් නැහැ. තණ්හාව පෝෂණය කරගන්න අවශ්‍ය කරන රූප නැහැ, සද්ද නැහැ, ගන්ධ නැහැ, රස නැහැ, පහස නැහැ. ඒකින්ද රත් වෙලා දැවිලා පිච්චි ජීවත් වෙනවා. කෑ ගහන්නෙත් එහෙම. මාව දනවා, මාව පිච්චෙනවා. එහෙමයි කෑ ගන්න හරියට නිකන් ගිනි ගොඩක් උඩ හිටගෙන ඉන්න කෙනෙක් ඒ ගිනි ගොඩෙන් අයින් වෙන්න බැරුව කෑ ගහනවා නම් මාව දැවෙනවා පිච්චෙනවා කියලා. අන්න ඒ වගේම කෑ ගහිල්ලක් තමයි හිත පිච්චෙනකොට ඒක හරි අමාරුයි දරන්න.
අනේ මට ඉන්ඩ බෑ මට දරන්ඩ බෑ මට ඉවස ගණ්ඩ බෑ කියලා අඩපු නැති කෙනෙක් කෑගහපු නැති කෙනෙක් මේ ලෝකෙනෑ. ඉතිං එවැනි රෞද්‍ර ගෝර කටුක චණ්ඩ කූර කුහක මිනිස්සුත් එක්ක සත්තුත් එක්ක ජීවත්වන මේ සංසාර ගමනේ අනන්ත අප්‍රමාණ අඩල අනන්ත අප්‍රමාණ වැලපිලා තවත් මේ පෝෂණය වෙන්න තවත් අඩන්ඩ තවත් වැලපෙන්ඩ මේ සිහිය පුදනානම් පින්වත්නේ අපි හැකෙක්මනින් මේ සිත නිවා ගැනීමේ වැඩ පිළිවෙල තමන් තුළින් ආරම්භ කරනවා. එක මොහොතක් රැඳෙන්න. එක මොහොතක් කල්දාන්න නෑ කල්දාන තරම් කාලයක් නෑ. එවැනි මිනිස්සු එකතු වෙලා සාකච්ඡා සම්මාන්ත්‍රණ තියෙනවා. එක දැනිච්ච අය අපි කොහොමද මේ උගුලින් ගැලවෙන්නේ. එවැනි වටින කාලයක් තමයි මේ හම්බෙලා තියෙන්නේ. මේ හම්බෙලා තියෙන කාලේ අපි උපරමයක් කොට උත්සාහ ගණ්ඩෝ නෑ කුසල් සංවර්ධනය කරගන්න. එහෙම නැත්තං කවදාක්වත් අපිට සැනසෙන්ට ලැබෙන්නේ. කවදාක්වත් නිවෙන්ට ලැබෙන්නේ. අන්න ඒ සැනසිල්ල නිවිල්ල අපේ තුළින් ඇතිකරගත්තේ නැත්තම්. අපි මහා අභාග්‍ය සම්පාන මිනිස්සු බවට පත්වේවි. මරණයෙන් මත්ත තිරිසංගත ජීවිතයකට වැටුණොත් නැවත කාලයක් ගිහිල මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙයි මේ ලෝකේ. මේ ආසන්නයේදීම පහළ වුණා ගෞතම බුදු පියාණන් වහන්සේ වසර 2000 ගානකට ඉස්සෙල්ලා. මේ 2000 ගාන ගැන මට දැනෙන විදිහ මම කියන්නේ. මම දැකලා තියෙනවා මගේ සීයාගේ සීයා. එතුමා වසර මගේ වයස වසර 20කට ආසන්න වෙනකම් මම මගේ සීයාගේ සීයා ආශ්‍රය කරලා තියෙනවා. එතුමාගේ ජීවිතය ආරම්භ වුණේ 1898. ඒ තමයි උපන් කාලය. එන 1898ත් එක්ක මගේ සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු අපි නිකන් දල වශයෙන් හිතමු 100ක් කියලා. 100ට වඩා වැඩි සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ 1898 කියන කාලය ස්පර්ශ කරපු කෙනෙක් එක්ක මං ආශ්‍රය කරලා තියෙනවා. ඒ කියන්නේ එක පුද්ගලයෙක් ගත්තාම යාට සාමාන්‍යයෙන් අවුරුදු 100ට වැඩි කාලයක් එහා හිටිය අය ඒ දෙන්නෙක් එකතු වෙනකොට එහෙම ආශ්‍රය කරන්න ලැබෙනවා අපිට මිනිස්සු. ඒ මොකද අවුරුදු 80ක් ජීවත් වෙච්ච කෙනෙක් අපි අවුරුදු 5දී ආශ්‍රය කරා නම් අපි අවුරුදු 80ක් ජීවත් වුණා නම් ඒ දෙන්න අතරේ අවුරුදු 160ක පරතරයක් සම්බන්ධයක් තියෙනවා. අපි මේ සම්බන්ධය 100යි කියලා ගත්තොත් එවැනි 25 දෙනෙක් අතින් අත අල්ලගත්තොත් ඒ වගේ 25ක් ඕනේ නැහැ 20ක් අතින් අත අල්ලගත්තා නම් මම දන්න කෙනෙක්ව ඒතර මගේ 100ගේ 100 ඒ 100ගේ 100ගේ අතින් අල්ලගන්නවා. මේ විදිහට අතිනත බැඳගත්තොත් 25 දෙනෙක්ගේ පරපුරකට එහා සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවා. කොච්චර ආසන්න කාලයක්ද? මේ ළඟම කාලෙකදී ඒ මහා උත්තමයන්න් වහන්සේ නමක් අපිට ලැබිලා නමුත් ඒ කාලෙදී බුදුන් දැක නිවන් දකින්නට ධර්මය දැක නිවන් දකින්නට ඒ කාලෙදී ජීවමාන බුදු පියාණන් වහන්සේ වැඩ හිටිය කාලෙදී නොහැකි වුණා. ඒක අපේ දුර්වලතාවය. ආසන්නයේම එවැනි පාරමිතාවක් සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච අපි දැන් හිතනවා මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා යන්න. පින්වත්නි තාමත් බුදුන් දකින්න පුළුවන්කම තියෙන එක බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වචනය. ධර්මය දකින්න මාව දකින්න පුළුවන් කියලා. අද අපි ගොඩාක් ඔය 25 කතාව කිව්වහම ගොඩාක් හිතට දැනනවනේ කියලා. නමුත් තව කාලයක් යයි. තව බව දෙකක් විතර ගිහිලා දෙකක් තුනක් ගිහිලා සමහර විට බොහෝ පින් කරගෙන තිබුණොත් තව අවුරුදු 100කින් 200කින් සමහර විට නැත්නම් තව අවුරුදු 2500කින් එහයින් අපි නැවත මනුස්ස ජීවිතයක් ලැබලා උපදිවි. මොකක්දෝ පාළුවක් මොකක්දෝ තනිකමක් මොකක්දෝ අඩුවක් ජීවිතයට දැනේවි. ජීවිතය දුකට පත් වෙද්දී ඒ දුක් නැතිකරන්න අවශ්‍ය කරන කිසිදු විසඳුමක් ස්ථීර විසඳුමක් ඇහෙන තෙක් මානක නැති වේවි.
දුකට හේතුව තණ්හාවයි කියන වචන මාත්‍රය ලෝකයෙන් අතුරුදහන් වෙලා තියෙවි. ඒ තණ්හාව නැති කරන ක්‍රමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක ලෝකේ කිසිදුම කිසි කෙනෙක් දන්නේ නැති. කිසි තැනකින් ඒක හොයාගන්න බැරි අඳුරු යුගයක තමන් හිඳීවි. එවැනි කාලයක කියයි ආරංචි වෙයි. ජීවමානව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තිබිලා තියෙන වසර 5000කට කලින්. ඒ කාලේ මේ මනසක් තුල ඇති වෙන සියලු දුක් නැති කරන ක්‍රමයක් තිබිලා තියෙනවලු. එවැනි දුක් නැති කරපු මිනිස්සු ඉඳලා තියෙනවලු. අනේ එවැනි කාලයක අපි ඉපදුනා නම් කියලා සංවේග උපදීවි. මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතයේ වටිනාකම අපේ පින්නන්නේ අපිට දැනෙන්න ඕනේ. මම ඒකයි මෙහෙම දේවල් මේ කියන්නේ අපිට දැනෙන්න ඕනේ. ඔය රකින්නගේ ඔය රකින්න දරුවෝ ඔය රකින්න දීපල ඔය රකින්න වාහන ඔය රකින්න රස්සාව ඔය රකින්න තත්ත්වය මරණ මංචකයට පිහිට වෙන්න ඉන්නේ නැහැ. ඒ දේවල් අතහැරලා ගෙදරින් දුවන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ දේවල් කෙරෙහි තියෙන බැඳීම අයින් කරගන්නයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඒකටයි ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවසේ ඉඳන් පාවිච්චි කරන්න පුළුවන් එකක් ඒක. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොත්තනකවත් දේශනා කරලා නැහැ. ගිහි තැනැත්තෙකුට ගිහි ජීවිතයේ ඉඳගෙන මේ ධර්මය අවබෝධ කරගන්න බෑ කියලා. සම්බාධක සහිතයි කියලා දේශනා කරලා තියෙනවා. බාධාවල් තියෙනවා. හැබැයි කරන්න බැරි නෑ. ඇයි අපි මෙහෙම ජීවත් වෙන්නේ? ඇයි අපේ ජීවිතය මෙහෙම නිස්කාරණේ වැඩක් නැති දේවල් දිගේ යන්න ඉඩ ඇරලා තියෙන්නේ ඇයි? ඇයි දුක් විඳින්නේ? ඇයි මනසේ තියෙන නිවැරදි තැන් මනස සුරක්ෂිත කරගන්න අවශ්‍ය කරන නිවැරදි කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක භාවයට ගන්නේ නැත්තේ ඇයි මෙච්චර පැහැදිලිව? නිවන් මගක් තිබියදී නිවෙන්න මගක් තිබියදී ඇයි භාවිතයට ගන්නේ නැත්තේ? තමන්ගේ දෛනික ජීවිතයේදී අපි ඊයේ දවසෙත් කතා කරා මේ ගැන. කරන ක්‍රමය ගැනත් කතා කරා. බොහෝ ධර්ම කරුණු එකතු කර ගැනීමෙන් විතරක් මේ බව සිද්ධ කරන්න බැරි බව අපි මොනවට තේරුම් ගන්න ඕනේ. වහාම ලහිලහියේම සැලසුම් සකස් කරන්න ඕනේ. මේ බණ ටික ඇහුණද ඇහිච්ච වෙලාවෙම තමන් යම් සංවේගයක් ඇති වුණා නම් මම මේ මොනවද කරන්නේ කියලා මේ මොහොත ආය අතහැරෙන්න දෙන්න එපා. මේ ටික ඇහිලා නැගිටලා යනකොටම ওই ටික සම්පූර්ණයෙන් අමතක වෙනවා. මේක තමයි සංසාර ජීවිතේ අපිට බුදුවරු හම්බෙලා රහතන් වහන්සේලා හම්බෙලා මහා සංඝරත්නය හම්බෙලා බුදු වදන් ඇහිලා හැමදාම උනේක මේ ජීවිතෙත් එක වෙමින් තියෙනවා. දැන් කොච්චර කල්ද? කී සැරයක් නම් ওই මුවද්්වාරයෙන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කියවෙලා ඇද්ද? කෝ කඩයිමකට යන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරගන්න නැත්තේ ඇයි? දැන් කියයි හාමුදුරනේ කොහොමද ඒක කරන්නේ? ඔබ වහන්සේ කියන තරම් පහසු නෑ අපිට ඒක කියලා. එහෙම කියන ඔය හිතෙන් සත්‍යවාදීව අහලා බලන්න. කෝ ගත්තද උත්සාහයක් කියලා. ඔය ගත කරන කාලයෙන් යම් කිසි කොටසක් නිවැරදි මානසිකාරයෙන් ජීවත් වෙන්න යොදා ගන්න කොයිතරම් අවස්ථා තියෙනවද? වාහනයක් පදවන ගමන්, පොල් ගාන ගමන්, උයන ගමන්, වත්ත පිටේ වැඩ කරන ගමන් ඔය එක එක දේවල් කල්පනා කර කර නොවන තරම් හැම දෙයක් කරද්දිම වෙනත් කල්පනාවක් ඉන්නවා. ඒ කල්පනාව ආශ්‍රව අඩු වෙන කල්පනාවකද හිටියේ කියලා තමන්ගෙන් අහලා බලන්න. එන්නේ ඒකයි හදා ගන්න ඕනේ. මේක කරකවා ගන්න ඕනේ අන්නේ පැත්තට. අපේ මනස යෝනිසෝ මනසිකාරයකට පත් වුණා කියලා කියන්නේ අන්න එතකොට. නිබඳව සිහිනුවණින් වාසනය කරන්න ඕනේ. මේ පක්කේන සමන්නාගතෝ සති. නුවණ පිළිබඳ වූ සිහියයි නුවණ. මොකද්ද නුවණ? සත්‍ය తත්වය ගැන තියෙනා වූ නුවණ. මේකයි ඇත්ත తත්වය. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම වලට මට සදාකාලික සැනසීම ලබා දෙන්න බෑ. මං කරන්නේ ඒවත් එක්ක මහා පොරයක් අල්ලන එක. කවුරුන් හෝ දැහැගනී කියලා Tamanට ලැබිච්ච
තමන්ගේ సంతානයට ලැබුණා වාගේ දැනෙන වැටහෙන දේවල් ඒ මත්තෙම නැහි ඔය රැඳෙන්නේ ඒවා තුළින් උපදින ඒවා භාවිතයෙන් තණ්හාව තෘප්තිමත් වෙන හින්දා තමන්ගේ సంతානයෙන් උපදින මෙන්න මේ මාත්‍රීය සතුට හින්දායි. අන්න ඒ මාත්‍රීය සතුට හින්දායි ලැබුණා වාගේ දැනෙන්නේ. අපේ පින්නත්නි අපේ ජීවිතය ඉතාම සුරක්ෂිත භාවයට ගන්න ඕනේ. මගේ ජීවිතය ඉතාම නිවැරදි භාවයට ගන්න ඕනේ. ඒ සඳහා වැඩපිළිවෙල තමන් තුළින් කොහොම හරි වර්ධනය කර ගන්න ඕනේ. නිබඳව නිරතුරුව ඒ සඳහා සිහියෙන් ඉන්න ඕනේ. මේ වෙලාවේ මේ උපන් සිහියක් තියෙනවා නම් නිරර්ථක ගමනක මම මේ ජීවිතයේ යෙදිලා ඉන්නවාය කියලා ඉපදුනා වූ සිහියක් තියෙනවා නම් යම් කිසි කෙනෙකුට අන්න ඒ ඉපදිච්ච සිහිය නැතිවෙන්න දෙන්න එපා. මේ දැන් ක්‍රියාත්මක වෙන්න. මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්න. මොකටද ක්‍රියාත්මක වෙන්නේ? එක දෙයයි. යටිකුරු වෙච්ච දේ උඩුකුරු වුණා නම් මම මේ කරන දේ තේරුමක් නැහැ කියලා දැනුණා නම් එක මොහොතකට ඒක තමන්ගෙන් ගිලිහිලා යන්නේ නැති වෙන්න සැලසුමක් හදන්න. එක බණ පදයකින් නම් මේක උනේ. සමහර විට කවුරුන් හෝ ස්වාමීන් වහන්සේ නමකගේ නැත්නම් ධර්ම පුස්තකයකින් නැත්නම් මේ මොහොතේ මම මේ කියපු දේන් හෝ එවැනි සිතුවිල්ලක් ඇති වුණා නම් තේරුමක් නැහැ. මම විඩාවට පත් වෙලා ඉන්නේ. මේ ලෝකයේත් එක්ක පොරාලලා ඇති වෙලා ඉන්නේ. කුහක කූර ඡණ්ඩ ගෝර කපටි ඊතා කපටි රළු මනුස්ස సంతානත් එක්ක හැපි ජීවත් වෙලා මට දැන් වෙහෙසයි. ඇති. දැනුණා නම් දැනිලා සිතුවිල්ලක් ඉපදුනා නම් නෙක්ඛම්ම සංකල්පනාවක් ඇති වුණා නම් නෙක්ඛම්ම හැඟීමක් ඇති වුණා නම් මේ පංච උපාදානස්කන්ධයෙන් පිළිසරණක් නැහැ. මේවට ඉසේකක්කමට කොට්ට මාරු කරලා හරියන්නේ නැහැ. සැරෙන් සැරේ අපි දකිනවා පාරේ යනකොට සමහර අය හරි සන්තෝෂෙන් ඉන්නවා වගේ. ඉතින් අපිට හම්බෙලා තියෙන දේවල් අපේ ජීවිතයට ලැබිලා තියෙන දේවල් වල තියෙන අඩුපාඩු මතක් වෙනවා. අනේ අර බලන්න කර කට්ටිය පුදුම සන්තෝෂෙකින් ඉන්නේ කියලා. අපේ පින්නන්නේ පුළුවන් නම් බාහිරින් පේන ඒ දේට අමතරව හිමින් කිට් වෙලා බලන්න. මහා ගිනි ගොඩවල් තියාගෙන පිටින් පේන දේ අපි තමනුත් ඒ දේම කරනව නේද කියලා බලන්න. හිතේ තියෙන ගිනි කාටවත් පෙන්වන්න නැතුව පාරේ බහලා යන්නේ. අනිත් හැම කෙනෙකුටම පේන්න පුදුමාකාර සන්තෝෂකින් ඉන්නේ කියලා. අනිත් අයත් ওই විදිහටම රැවටෙනවා. අපි දිහා බලලා. එහෙම රැවටිච්ච අපි හිතනවා මගේ ළඟ මේ වපසරිය තියෙන ටික අයින් කරලා අලුත් ටිකක් දාගත්තාම හරි කියලා. ඒකද අලුත් ඒවා හොයනවා. ඉඳලාමත් ඔක්කොම අලුත් කරගෙන දාගන්න අයත් ඉන්නවා. වටේම ඔක්කොම අලුත් කරගන්න අය ඉන්නවා. ටික දවසයි යන්නේ. ඒකත් එච්චර තමයි කියලා තේරෙනවා. මේවා කර බලන්න ඕනේ නැහැ. නුවණ තියෙන මිනිස්සු මේ ලෝකය ගවේෂණය කරනකොට තේරෙනවා. පංච උපාදානස්කන්ධයට අදාළ දෙයක් නම් මම සැනසෙන්න භාවිතා කරන්නේ. කවදාක්වත් මට එහෙම සැනසීමක් නම් ලබා ගන්නට බෑ. පංච උපාදානස්කන්ධය දුක් නැති කරන්න මට පිළිසරණක් ලබා දෙන්නේ නැහැ. මේ රූපවත්, ශබ්දවත්, ගන්ධවත්, රසවත්, ස්පර්ශවත්, ධම්මවත්වත් මේවා මේ ලෝකේ පාවිච්චි කරන කිසිම කෙනෙකුට මේවා පාවිච්චි කරලා සතුටු වෙන්න එක එක විදිහට ඒ අය උරුම කරගෙන තියෙනවා කියන සමහරට ආදරය වෙන්න පුළුවන්. මට ලැබිලා තියෙන ආදරය මහා පුදුම දෙයක් කියලා කියන අයගෙන් මං අහනවා. රිදෙන්නේ නැද්ද කියලා? රිදවන්නේ නැද්ද කියලා? තේරුම් අරගෙන තියෙනවද හරියටම කියලා? බය නැද්ද කියලා? අහිමි වීමේ බය නැද්ද කියලා? එහෙනම් මේ වාගෙන් ස්ථීර සැනසීමක් ලබා ගන්න බෑ පින්වත්නි. එහි උච්ච අවස්ථා තමන් අත්දැකලා ඇති. පංච උපාදානස්කන්ධයෙන් ලැබෙන සැනසීමේ
උපරිම අවස්ථා තමන් අත්දැකලා ඇති. ඒක රඳව ගන්න පුළුවන් වුණාද? එහි උච්ච අවස්ථා 5 වනක් ප්‍රීතියෙන් පිනා ගිය අවස්ථා තියෙනවා. එවැනි අවස්ථා වෙනස් වෙන්නට නොදී රඳව ගන්න පුළුවන් වුණාද? එහෙනම් ආයෙ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? එවැනි උච්ච අවස්ථාවක් නැවත ඇති කරගන්න. විනෝද ගමනක් ගිහිල්ලා හොඳට සතුටු වුණා කියලා හිතන්න. ආපහු එන්න හැරිච්ච වෙලාවෙ ඉඳන් මහා දුක් ගොඩක් විඳිනවා. පසුවත් දුක් විඳිනවා. ආර්ථිකයත් ගැටලු සහගත තත්ත්වයන් වෙලා සමහර විට අසනීප තත්ත්වයන් වලපත් වෙලා ආයෙ බලන්නේ අපි එදා ගියා වගේ ගමනක් යන්න ආයෙසරයක්. අපි ගොඩක් සතුටු වුණා. ඉතින් එදා සතුටු වුණානේ. ආයෙ සතුට ඉල්ලනවා. ආයෙ ඉල්ලනවා. මේක නේද ජීවිතේ? ඉතින් මේ ටික තේරුණා නම් යම් කිසි කෙනෙක් විසඳුම හොයන්න ඕනේ ස්ථීර තෘප්තියකට පත් වෙන්න හිත මේ තණ්හාව අයින් වෙන්න ඕන දුක් නැති වෙන්න ඒකට සැලසුමක් හදාගන්න ඕනේ කියලා මේ වෙලාවේ හිතුණා නම් ධර්මයෙන් පෝෂණය වෙලා මේක ඉක්මනට අහෝසි කරගෙන මේ කරදරෙන් මිදෙන්න ඕනේ කියලා යම් කිසි කෙනෙකුට මේ වෙලාවේ හිතුණා නම් මං කියන්නේ සැලසුමක් හදන්න කියලා. ඔන්න ඔය සිතුවිල්ල දැන් ඇති උනේ ඇයි මේ බණ ඇහිලා? එහෙනම් අපි සන්තෝෂ වෙන්න ඕන කාරණාවක් තියෙනවා. ධර්මය තුලින් ප්‍රීතිය උපදිනවා. ධර්මය තුලින් ධර්මෙහි ඇලෙන ගතියක් තමන්ගේ හිතේ තියෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය වෙන අයට මේ මොහොතේ නෙක්ඛම්ම සංකල්පන ධර්මය තුලින් නෙක්ඛම්ම සංකල්පන උපදිනවා. මේ ලෝකේ ඉන්නවා මොන බණක් ඇහුණත් නෙක්ඛම්ම සංකල්පන උපදින්නේ නැති ධර්මයට ද්වේෂ කරන පිරිස් ඉන්නවා. එහෙම කෙනෙක් නෙවෙයි මේ පින්වන්ත අය. ධර්ම සංවේගයේ උපදින කෙනෙක්. ඉතින් සන්තෝෂ වෙන්න ඕනේ. මම ඔකට කියන්නේ මෙහෙම කතාවක්. ඇදගෙන එනවා කබල් වාහනයක් ගිහිල්ලා. කබල් වාහනයක් ඇදගෙන ඇවිල්ලා මේක පුළුවන් තරම් උත්සාහ කරන එක එක උපක්‍රම යොදලා පණ ගන්නන්න. එක පාරට මේක පණ ගැන්වෙනවා. පණ ගැන්වෙලා ආය එක පාරටම නවතිනවා. හැබැයි Taman තේරුම් ගන්නවා එහෙනම් මේකේ පණ ගැන්වෙන්නට අවශ්‍ය කරන දේවල් තියෙනවා. අඩුපාඩුවක් නැහැ. පිස්ටන් වල අඩුපාඩුවක් නැහැ. වෙනත් මොන හරි දෙයක අඩුපාඩුවක් නැහැ කියලා. එහෙනම් මේක පණ ගැන්වෙන જાතිය දෙයක්. එහෙනම් මේකේ තියෙන පොඩි අඩුපාඩු ටික හැදුවොත් මේක පණ ගැන්වෙයි. ඒ වගේ ධර්මය ඇහෙනකොට නෙක්ඛම්ම සංකල්පනා වලින් පණ ගැන්වෙන සිත් තියෙනවා සංසාරගත පුරුද්ද හින්දා සංසාරගත මහා වාසනාව හින්දා. අන්න එවැනි సంతාන වලට මේ බණ ඇහෙනකොට පණ ගැන්වෙනවා නෙක්ඛම්ම සංකල්පනා. සමහර උපකරණ තියෙනවා සමහර වාහන තියෙනවා. කොච්චර ඇහුණත් පණ ගැන්වෙන්නේ නැහැ. මේ බණ ඇහෙනකොටත් නිදිනවා. සමහර වෙලාවට අපිට හිතලා තියෙනවා කවදා ওই කන් දෙකෙන් බණ ටිකක් ඇතුළට දාන්නද කියලා. ඉන්දෝල උපක්‍රමශීලීව ඉන්දෝල සමහරලාට සමහර ඇත්තන්ට අපි බණ කියනවා. නමුත් මොනවා කරන්නද? කවදාක්වත් ඒ කන් දෙකෙන් බණ දාන්න බෑ ඇතුළට. හිතට ඇයි? නිදිනවා. ඊට පස්සේ අපි කල්පනා කරනවා ධර්ම සාකච්ඡාවක් තියමු කියලා. ඉතින් කතා කරන්න බලනවා. ධර්ම සාකච්ඡාව කරනවා කියන්නේ දෙන්න එකතු වෙලා කතා කරනවා කියන එකනේ. වෙනත් බොහෝ දේවල් ඇදලා අරගෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ආදීට ගෝචර වෙන පංචකාමයන්ට ගෝචර වෙන බොහෝ දේවල් කතා කරනවා අර ධර්මය ප්‍රතික්ෂේප කරමින්. කවදාක්වත් ඇතුළට ධර්මය ඇතුල් කරන්න බෑ. පණ ගැන්වෙන්නේ නැහැ. මොන જાති කිව්වත් පණ ගැන්වෙන්නේ නැහැ. එහෙනම් පණ ගැන්ුණා නම් නෙක්ඛම්ම සංකල්පනා ඉපදුනා නම් මේ වෙලාවේ සතුටු වෙන්න. බොහෝ සතුටු වෙන්න. මගේ ජීවිතය ඊටාම හොඳින් නිවැරදි කරගන්න පුළුවන් ජාතියේ ජීවිතයක් මට තියෙනවා කියලා. ඒකින්ද ප්‍රමාද නැතුව ඊටාමත්ම වේගයෙන් කටයුතු කරන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඊටාම වේගවත්ව කටයුතු කරොත් Tamanට පුළුවන් වේවි ජීවිතය ඊටාමත්ම නිවැරදි තත්යකට පත් කරගන්න. ඒක Tamanගේ ජීවිතය සුවදායක ඊතා සුවදායක තත්වයකට පත් කරගන්න ඕන සැලසුම ක්‍රියාත්මක කරොත් තමයි එවැනි තත්වයකට පත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ කතා කරන වෙලාවෙත් මේ ඇහෙන වෙලාවෙත් මේ ටික ඇහිලා සිහියක් ඉපදිලා සැලසුම් හදන්න ඕන කියන වෙලාවෙත් සමහර විට මේවා ඔක්කොටම හොරෙන් Taman කැමැත්තන්ට හදිස්සියම හිත රිංගා එනවා නේද කියලා මං අහනවා. බලන්න එතනදී ඔය සියල්ල අමතක කරනවා. මේ මොහොතේ මේ බණ අහන ගමන් මේ පින්වන්ත අයගේ සිත්
කැමති තැන්වලට වහාම ගිහිලා අප වෙනවා. බණ නැවතුන ගමන් එතෙන්ට යනවා. කියපු දේවල් ඔක්කොම මතකන ඇයි මෝහය, අහිරිකය, අනෝතප්පය, උද්දච්චය කියලා කියන අකුසල ධර්මයන් අර වස්තුන් හමුවේ තමන්ගේ సంతානය පැහැර ගන්නවා. ඉතින් අන්න ඒ సంతානයේ තියෙන කුසල හැඟීම පැහැර ගන්න මම් පහරන හොරු වගේ. මම් පහරන හොරු මොකද කරන්නේ? ඇවිල්ලා තමන් ළඟ තියෙන වටිනම වස්තුව පැහැර අරගෙන තලා පෙලා දානවා. නිකන් යන්නේ නැහැ හුඟක් වෙලාවට. වස්තුව දුන්නත් යන්නේ නැහැ. දෙකක් ඇනලා යන්නේ. සමහරට ගොඩක් කරදර කරලා යනවා. මොකද අපහු පන්නයි ලුහු බඳී කියන බයට කරදර කරලා යනවා. ඒ වගේ තමයි අකුසලය. කුසලය කියලා කියන අපිව සාන්ත භාවයට නිවීමට පත් කරන අපි ළඟ තියෙන වටිනම සක්විති රජකමට වඩා වටින කුසල හැඟීම අපේ సంతානයෙන් අකුසලයා විසින් හොරා ගන්නවා. හොරා අරගෙන මොකද කරන්නේ? තලා පෙලා දාලා යනවා. ප්‍රබල අකුසල ඇති වුනහම, අධික කැමැත්ත ඇති වුනහම පින්වත්නි, ඒ කැමැත්ත විසින් අර තියෙන කුසල හැඟීම ගිලගත්තාම ඊට පස්සේ පීඩිත ජීවිතයක් ලැබෙනවා. මානසිකව දැඩි පීඩනයකට පත් වෙනවා. ඒක තව මොහොතකින් වෙනවා. මේ බණ ඇහෙන වෙලාව යන්තම් යටපත් වෙලා මහා සුවයක් තියෙනවා කියලා තමන්ට දැනුණා නම්, ධර්මය තුලින් පෝෂණය වෙන්න ඕන කියලා දැනුණා නම්, තව මොහොතකින් ඔය අකුසලයේ විසින් තමන්ගේ సంతානය ගිල ගන්නවා. තමන්ගේ సంతානය ඒ අකුසලය යට කර ගන්නවා, අඳුරු කරනවා. ලෝකයේ විනිවිද දැකිය හැකි ආලෝකමත් ස්වභාවය ධර්මයෙන් උපදින අන්න ඒක සම්පූර්ණයෙන්ම නැති කළා දානවා. ඉතින් අපේ ජීවිතය කොච්චරනම් සුවපත් භාවයට පත් කරගන්න ඕනද? කොච්චරවත් මේ හිත රිංග වැඩක් නැති තැන්වලින් සතුට හොයන, සතුට හොයලා ඉවරක් කරගන්න බැරි තැන්වලින් විසඳුම් හොයන, පිළිසරණක් බලාපොරොත්තු විය නොහැකි තැන්වලින් පිළිසරණක් හොයන, මහා පීඩාකාරී කෑ ගහලා අඬන්න සිද්ධ වෙන පීඩාකාරී තත්ත්වයන් තුලම රැඳිලා ඉන්න, අර පුංචි සැපේ හින්දා එතනම ඇලි ඉන්න උත්සාහ කරන හිත එකෙන් ගලව ගන්න සැලසුම හදන්න ඕන කොහමද? පණ ගැන්විච්ච වාහනය නැවත පණ ගන්නන්න ඕනේ. ඒකේ මලකඩ කැඩිලා නිබඳව පණ ගන්නන්න පුළුවන් වෙන්න නම් නැවත පණ ගන්න ඕනේ. දැන් මේ ධර්මය ඇහිච්ච හින්දා පණ ගැන්නුණා නම්, හිත නෙක්කම්ම සංකල්පනා ඉපදුනා නම් තමන් මොකද කරන්න ඕනේ? ආය ධර්මය අහන්න ඕනේ. හිතට සංවේදීව දැනිච්ච තැන් තියෙනවා නම් ධර්ම පුස්තකයක් කියවද්දී, ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්ගේ ධර්මය අහද්දී හරි අපිට තාම මතක් වෙනවා මේ අයට ආදර්ශයක් වෙන්න ඕනේද මම මේ කාරණාව කියන්න ඕනේ. එක් දිනක් එක්තරා ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකගේ ධර්මයක් ශ්‍රවණය වෙනවා අපිට, අපි ගිහි කාලේ ඉන්න කාලේ. ඒ ධර්මයේ ශ්‍රවණය වෙනකොට මෙහෙම තිබුණ අත නල්ලට යනවා. ඔළුවේ අත ගහ ගන්න හිතෙනවා. ඔළුවේ අත ගහගෙන තමයි ධර්මයේ ශ්‍රවණය කරේ. ඒක අදටත් දැනෙනවා. ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා මොන්න තරම් අපේ ජීවිතේ නිවැරදි කරන්න ඒක නැවත මෙනෙහි වුණා. ඒ පුංචි ධර්ම කරුණු ටික නැවත මෙනෙහි කරන්න ඕනේ. තමන්ගේ ජීවිතය අවශ්‍ය කරන කඩයිමට අරගෙන යන්න තමන්ට සිහිය ඉපදිච්ච තැන් තියෙනවා නම්, සිහිය ඉපදිච්ච තැන් ඕනෑ තරම් ඇති. වේදනාවේ අනිත්‍ය භාවය, ආදරය ආදී තියෙන අනිත්‍ය භාවය, ඒ කියන්නේ ධම්ම හිතවල උපදින සංඥා සංකාරයන්ගේ තියෙන අනිත්‍ය භාවය, ඒවා වෙනස් වෙන හැටි, ඒවා තමන්ගේ වශයෙන් තියාගන්න බැරි හැටි දැනිලා ඕනෑ තරම් පංච උපාදානස්කන්ධය තිත්ත වෙච්ච, එපා වෙච්ච, කලකිරිච්ච සිහිය උපදිච්ච අවස්ථා ඇති. ඒවා තමයි වටිනම අවස්ථා සසර ජීවිතයේ අපිට ලැබිච්ච කොළ එලිපත්තු වෙච්ච තැන්. රත් වෙලා ඉන්න තැන්වල යන්තම් නිමිච්ච වටිනම කුසල් සිත් පහළ වෙච්ච තැන්. සමහරට කෙනෙක්ගේ මරණයක් ඉදිරි වෙන්න පුළුවන්. සමහරට අසනීපයක් වෙච්ච වෙලාවක වෙන්න පුළුවන්.
ප්‍රියයන්ගෙන් වෙන් වෙච්ච වෙලාවක එන්න පුළුවන් මම මේ සංසාර ජීවිතයෙන් අත මිදෙන්න ඕනේ. තමන්ගේ මව්තුමියගෙන් තමන්ගේ පියතුමාගෙන් වියෝ වෙච්ච කාලෙ වෙන්න පුළුවන්. නැත්නම් ඒ අතන්ට දරුණු අසනීප හැදිච්ච කාලයක් වෙන්න පුළුවන්. එක්කෝ හිත රිදෙන්න හොඳට හම්බෙච්ච වෙලාවක් වෙන්න පුළුවන් යම් දෙයක්. ඉතින් මෙවැනි අවස්ථාවකදී තමයි අපි අපේ ජීවිතය කොහොම හරි කරලා අවශ්‍ය කරන තැනට ගණ්ඩ ඒ ඉපදිච්ච සිතුවිල්ලට හේතු වෙච්ච යම් දෙයක් තියෙනවද යම් හේතුවක් තියෙනවද හේතු වෙච්ච යම් ආකාරය ධර්මතාවයක් තියෙනවද ඒක නැවත අරගෙන මෙනෙහි කරන්න. ඒකට ඒක භාවිතයට ගණ්ඩ කල්පනා කළ බලන්න එහෙම සිහිය උපදිච්ච තැන්ක ඔය තැන්ද කියලා. ඒව පොත්පත්වල හරි ලියා ගන්න. ලියාගෙන සැලැස්ම හදාගන්න මොකක්ද මගේ හිත ආය පණගන්නට නාය පණගන්නට නාය පණගන්නට නො කියලා. එක නැවත කරන්න. දවසට කීප වතාවක් කරන්න. සමහට එක භාවනාවක් කරන්න වෙලාක වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම ඒදේ අරගෙන නැවත මෙනෙහි කරනකොට තමන්ට නෙක්කම්ම සංකල්පන උපදීවී. ඇයි දැන් මේ වෙච්ච දේම ආය වෙයි. හැබැයි සමහරදවල් පුරුදු වෙනකොට පලවෙනි වතාවට දෙවනි වතාව අඩුවෙන වෙලාවල් තියෙනවා. ඒකට තව දෙවල් එකතු කරගන්න ඕනේ. එකතුකොරත් එක වැඩි වෙනවා. එහෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන කරුණු තමන්ගේ ජීවිතයට මෙනෙහි කර බහුලව මෙනෙහි කර භාවිතයට ගණ්ඩ තමන්ගේ ඉපදිච්ච නෙක්කම්ම සංකල්පනාව අයින්වට දෙන්න එපා. මහා බෝධිසත්වයණන් වහන්සේ එක තැනක සඳහන් කරනවා මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට වාසය කරපු කාලේ ඇතිකර ගත්ත ක්‍රමවේදයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ එක තැනකදී දේශනා කරනවා. මම මහා බෝධිසත්ව අවදියේ ඉන්නකොට මගේ තුළ ඉපදිච්ච නෙක්කම්ම සංකල්පනාව කොච්චරද කියනවන. මං කලන්තෙ දාලා වැටුණා. මගේ ශරීරය දුර්වල වුණා. මාව මැරුණා කියලා සමහර රැවටුණා. හැබැයි මගේ මේ සංකල්පනාව නම් වෙනස් වුණේ නෑ කියලා. ඒ වගේ මේ කෙලෙස් වලින් අත මිදෙන්න තීරණ ගත්තාම කලන්තෙ දාලා වැටෙන ගානට තමන්ට අපහසුකම් දැනෙනවා. හැබැයි කිසිම විදිහකින් වෙනස් කරන්නේ නෑ කියලා දැඩි තීරණයකට එන්න පුළුවන් වෙන්නේ ආදීනව හොඳට දැක්ක අයට. පිළිසරණක් නෑ කියලා කලකිරීම ඇති වෙච්ච අයට. සුවදායක ඉතා සුවදායක තත්ත්වයක් තමන්ගේ තුළින් උපදවා ගැනීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරපු අයටයි නැවත කෙලෙස් ධර්මයක් උපදිනකොට දැනෙන්නේ. නැවත කෙලෙස් ධර්මයක් උපදිනකොට මහාවරදක් සිද්ධ වුණා වගේ දැනෙනවා. නොවිය යුත්තක් වුණා කියල දැනෙනවා. අන්න ඒ නොවිය යුත්තක් වුණා නැවත වරදක් සිද්ධ වුණා මේක නිවැරදි කරන්න ඕන කොහොම හරි කියලා අපේ පැත්තෙන් අපි දැඩි තීරණයකට දැඩි අදහසකට එන්න ඕනෑ. ඒක තමයි අපේ ජීවිතය නිවැරදි කරගණ්ඩ ඕන ඒවා නැවත හිත තමන්ටම ආවේනික ක්‍රමයක්. මොකද ධර්මයේ බොහෝ දේවල් තියෙන පින්වත්න එක සන්තාන ක්‍රියාත්මක වෙන්නේ එක ආකාරයට. එක සන්තානවල ක්‍රියාත්මක භාවයන් සිද්ධ වෙන්නේ එක ආකාරයට. ඉතිං එහෙම ඒ සන්තානවල ක්‍රියාකාරිතයන් එක ආකාරයට සිද්ධ වෙනකොට අපිට පුළුවන්වෙන්ඩ ඕනෑ තමන්ට ආවේනිකව නෙක්කම සංකල්පනා ඉපදිච්ච ක්‍රමවේදයක් තියෙනවනම් එක නැවත තමන්ම පාවිච්චි කරන මොකද මගේ මනසේ ස්වභාවය අනුව මට මේ වගේ දේකද වැඩිපුර හැඟීම උපදිනවා. එක හැමෝටම ගැලපෙන්නේ ඒ චරිත අනුව ඒ මෙහි කරන කමටහන් ගුරුවරු වෙනම ලබා දෙනවා වගේ තමන්ගේ චරිතය අරගෙනගෙනකොට නෙක්කම්ම සංකල්පනා ඉපදිච්ච අවස්ථා තමන්ට හොඳර දැන්ල ඇති. අන්න ඒ දැනිච්ච දේවල් නෙක්කම්ම සංකල්පනා ඉපදිච්ච අවස්ථා දැනිල ඇති. අන්න ඒ දැනිච්ච දේවල්
තමන්ගේ ජීවිතය සුරක්ෂිත කර ගන්නට පාවිච්චි කරන්න නැවත නැවත මෙනෙහි කරලා. එහෙම වුණොත් තමයි අපිට අවශ්‍ය කරන කඩයිමට යන්න පුළුවන්කම තියෙන්නේ. භාවනාවේ තියෙන වටිනාකම අපි තවදුරටත් තේරුම් ගන්න ඕනේ. පංච උපාදානස්කන්ධය අවබෝධ කර ගැනීම සඳහා මේ කාමච්ඡන්දය ගැන කතා කරමින් අපි ඉන්නේ තාමත්. ඉතින් මේ කාමච්ඡන්දය අයින් කරගන්න කාමච්ඡන්දයට අදාළව කලකිරීම ඇති වෙන්න තමයි අපි මේ දේවල් නැවත නැවත මේ මෙනෙහි කරන්නේ. සත්ප්‍රාය කතා කියලා සඳහන් කරලා තියෙනෙත් ඒකයි. ඉතින් අපි කතා කරා හීනයක් වගේ, මේක තනහුලක් වගේ, මේක මස් කට්ටක් වගේ. ඉතින් මේ වගේ බොහෝ දේවල් සාකච්ඡා කරා. ඉතින් මේ හැම දෙයකටම ගෝචර වෙන්න අපි මේ පංච උපාදානස්කන්ධයෙන් පිළිබඳව කලකිරීම ඇති වෙන්න මෙවැනි දේශනා ශ්‍රවණය කරන්න ඕනේ. මේ බුද්ධ දේශනාවන් වල තියෙන කරුණු අනුව ප්‍රායෝගිකව, ඉතා ප්‍රායෝගිකව අපිට මේ සසර ජීවිතය පිළිබඳව අධිකතර වූ කලකිරීම ඇති වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා විදර්ශනාව අවශ්‍ය බව සඳහන් කරා. අපි කාරණා කතා කරද්දී විදර්ශනාව තුළින් කොහොමද මේ කාමච්ඡන්දය අයින් වෙන්නේ කියන එක ගැනත් අපි මං හිතනවා දිට්ඨි විසුද්ධිය ඇති කර ගැනීම කොච්චර වටිනවද කියලා ඒ පිළිබඳවත් යම් කාරණා කීපයක් සාකච්ඡා කරලම ව්‍යාපාදයේ කියන නීවරණ ධර්මය ගැන කතා කරන්න සූදානම් කරගත්තත් හොඳයි කියලා. එහෙනම් මේ නාම රූප පරිච්ඡේද කරගන්න භාවනාවක් පාවිච්චි කරන ආකාරය ගැන අපි මං හිතන්නේ නාම රූප කියන්නේ මොනවද කියන එක ගැන හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ඒවා තමන්ගේ තුලින් අත්දැකීම සඳහා භාවනාවක් භාවිතා කරන ආකාරය, දිට්ඨි විසුද්ධිය සහ කාංකා විතරණ විසුද්ධිය ඇති කර ගැනීමේදී අපිට මේවා අහෝසි වෙලා යන ආකාරය පිළිබඳව කෙටි සඳහනක් නිවන් මඟ විමසුමත් එක්ක ඉදිරි දින කීපය අපි සාකච්ඡා කරමු. මේ නීවරණ ධර්ම කතා කරන වෙලාවේ ඒවායෙන් විසඳෙන්න මොකද්ද මේ අපි කලන්න ඕන කියන එක තේරුම් ගැනීම සඳහා. ඉතින් හැම වෙලේම කුමන හෝ පොඩි දෙයක් හරි තමන්ගේ ජීවිතයේ පොඩි ධර්ම කරුණක් හරි තමන්ගේ ජීවිතය තුළින් දකින්න උපරිමයක් කොට උත්සාහ කරන්න කියලා මම මේ අත්තන්ට කියනවා. තමන්ගේ ජීවිතය තුළින් දකින්න උපරිමයක් කොට උත්සාහ කරන්න. එහෙම උත්සාහ කළොත් තමයි පුළුවන්කමක් තියෙන්නේ අපිට අපේ ජීවිතය සුරක්ෂිත කරගන්න. ඒකට අපි දැඩි උත්සාහයක් ගන්න ඕනේ. සංසාර ජීවිතයේ සුවපත් කරගන්න ලැබිලා තියෙන මේ අවස්ථාව උපරිමයක් කොට භාවිතා කරන්න. දැනේ රත් වෙනවා, පිච්චෙනවා, දැවෙනවා වගේ දැනේ කෙලෙස් වලින් අයින් වෙන්න ඕනේ කියලා හිතනකොට දැඩි තීරණයකින්ද ආදීනව මෙනෙහි කරන්න නැවත මේක මට කවදාකවත් සැනසීමක් ලබා දෙන දෙයක් නෙවෙයි. මම මේක අතහරිනවාමයි. මේක මට කවදාකවත් නිවීමක් ඇති කරලා දෙන දෙයක් නෙවෙයි. මම මේක අතහරිනවාමයි. මේක මට කවදාකවත් සුවදායක තත්ත්වයක් ඇති කරලා දෙන දෙයක් නෙවෙයි. මේක අතහැරීමමයි සුවය. ඒකින්ද මේ දේවල් අතහරිමින් මගේ ජීවිතය මං සුරක්ෂිත කරගන්නවා. ඒ සඳහා මට ක්‍රමවේදයක් ලැබිලා තියෙනවා. ඒක තමයි ආරෂ්ඨාංග මාර්ගය. ඒක භාවිතා කරලා මාව මගේ ලේ මස් නහර, මගේ ලේ මස් වියලී ගිය දෙන්, මගේ කටු නහ ආදී ඉතුරු වුණ දෙන්. නමුත් මම මේ ගන්න වීරිය අතහරින්නේ නෑ කියලා දැඩි පුරුෂ පරාක්‍රමයෙන් යුක්තව වීරියෙන් කටයුතු කරන්නට පුළුවන්කම තියෙන්න ඕනේ. මොකද ලේමස් ආදිය වියලී යන රෝග පීඩා ඇති වෙලා අපි ඕන තරම් ඒවා දරාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකින්ද ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේවා වියලිලා ගියාම මොකද වෙන්නේ කියලා Tamanටම තීරණයක් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අර වගේ තත්ත්වයන් වලට ගොදුරු වෙන්න පෙර. ඒකින්ද ඒ වගේ ඊටමත් හදින් තමන්ගේ හිත නෙක්ඛම්මය තුල රුවාගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානයේ වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරපු පින්වන්ත අයට
නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්න ඒ පින්වන්ත පිරිසට නිබඳව නිරතුරුව පුණ්‍ය අනුමෝදනා සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතය නිවැරදි කරගන්න වාරයක් ගානේ ධර්ම ශ්‍රවණය කරපු අය. නමුත් අපි ඒ දායකත්වය දරපු හැම කෙනෙකුටම පුණ්‍ය අනුමෝදනා කළ යුතුව තියෙනවා. ඔබ අප හැම දෙනාම තුළ ජනිත වුණා වූ සියලු පුණ්‍ය ශක්තිය ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දුන්න තමන්ගේ නිවසට මේ ධර්ම දේශනාව අරගෙන එන්න කටයුතු කරපු ඒ කල්යාණ මිත්‍ර දායකත්වයන් ලබා දුන්න සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම සඳහාම මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා දෙන්නේ කොළඹ 8 මංගල පාර UDA මහල් නිවාසයේ නොම්බර 27න් 2න් 1 ලිපිනේ පදිංචි නිල්මිනී කීර්තිරත්න මහත්මිය තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා දෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාගේම ධර්මාභෝධය පිණිස මෙම පින්කමට දායක වන ලදී කියලා සඳහන් කරලා තියෙනවා. එපමණයි සඳහන් කරලා තියෙන්නේ. නම් ගොත් සඳහන් කිරීමත් අවශ්‍ය නැත කියලා සඳහන් කරලා තියෙන්නේ. නමුත් අපි ඒ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබෙන්නට මේ ධර්ම දේශනා දායකත්වයේ හේතු වේවා. ඒ වගේම මිය පරලොව ඒ අය වෙනුවෙන් මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ටද උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පින්පෙත් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් අවබෝධය සඳහාම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. නිවන් මඟ විමසුම